හරි එන පටන් ගමු ආයුබෝවන් පොඩි කාර්මික දෝෂයක් වෙලා තියෙන්නේ බලන්න දැන් ආපහු පොඩ්ඩක් මතක් කරන්නම් අපි ඉසරෝග සංඛ්‍යා රේඛාව ගැන ඉගෙන ගත්තේ සංඛ්‍යා රේඛාවක් අදින්න කියලා දුන්නේ සංඛ්‍යා රේඛාවක් අදින්න කියලා දුන්නේ මාතෘකාව සංඛ්‍යා රේඛාව කියලා ලියා ගන්න ඇති සංඛ්‍යා රේඛාව හා කාර්තීය තලය ඒකෙන් අනුමාතෘකාව ලියා ගන්න කිව්වේ සංඛ්‍යා රේඛාව කියලා පළවෙනි එක අපි සංඛ්‍යා රේඛාවක් ඇඳලා විතරයි. ඔයාලා ඇහුන්නේ නැතුවට අදින්න ඇති. මේ විදිහට සරල රේඛාවක් ඇඳ ගන්නවා. පරතන සමාන වෙන්න බෙදනවා. කොටු දෙකෙන් දෙකට බෙදන්න කියලා කිව්වේ. කොටු දෙකෙන් දෙකට බෙදන්න. ඊට පස්සේ කැමැත්තකින් බිඳුව කියලා දාන්න. ධන 1, ධන 2, ධන 3, ධන 4, ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 ඊසත් දාන්න මෙතෙන්. එතකොට මේකයි සංඛ්‍යා රේඛාව. එහෙනම් සංඛ්‍යා රේඛාවක තියෙන ලක්ෂණය අපි හතේ ඉගෙන ගත්තා. මෙන්න මේ අංක දෙකක් අතර පරතර හැම විටම සමාන වෙන්න ඕන. කොටු දෙකෙන් දෙකට කොටු දෙකෙන් දෙකට තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ මාතෘකාවට ගියේ ලියා ගන්න ඇති කියලා හිතනවා. ඊළඟ මාතෘකාවට ගියේ සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා නිරූපණය. 7 වසරේ ඉගෙන ගත්තා මෙන්න මේ වගේ පූර්ණ සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. ධන 3 බිඳුව ඍණ 2 සංඛ්‍යා රේඛාවක් ඇදලා මේ විදිහට නිරූපණය කරන්න. හොඳයි බලා ගන්න. එතකොට පුතේ මෙන්න මේ සංඛ්‍යා රේඛාවේ මේ බිඳුව ලක්ෂයෙන් ධන පැත්තට තියෙන ධන පූර්ණ සංඛ්‍යාව. එතකොට අපි 7 ශ්‍රේණියේ ඉගෙන ගත්තා අන්නේ ධන පූර්ණ සංඛ්‍යා ටිකට මොන නිකිල කියලා ඉගෙන ගත්තා. ධන නිකිල කියලා ඉගෙන ගත්තා. ආපහු මතක් වෙන්න ලිව්වොත් එහෙම ධන 1 ධන 2 ධන 3 මේවා ධන පූර්ණ සංඛ්‍යා. 7 ශ්‍රේණිය ඉගෙන ගත්තා ඒවා. ඊළඟට ඍණ පූර්ණ සංඛ්‍යා ටිකට කිව්වේ මොන නිකිල කියලා? ඍණ නිකිල කියලා කිව්වා.
ඍණ නිකිල. එතකොට ඍණ නිකිල අපි ලිව්වොත් එහෙම ඍණ 1 ඊට පස්සේ ඍණ 2 ඊට පස්සේ ඍණ 3 ආදී වශයෙන් 33ක් සාමාන්‍ය දාන රටාවක් ඉදිරියට කියලා පෙන්නන්න. ඊළඟට මේ ධන පූර්ණ සංඛ්‍යයි ඍණ පූර්ණ සංඛ්‍යයි බිඳුවයි ඔක්කොම සංඛ්‍යාවලට අපි කියන්නේ නිකිල කියලා. එහෙනම් නිකිල මොනවද එන්නේ? මේ පැත්තට 33ක් දාන්න. ඍණ 3 කමා ඍණ 2 කමා ඍණ 1 ඊට පස්සේ මේ පැත්තට ධන 1 ධන 2 මේ විදිහටයි. එහෙනම් මේ ඔක්කොටම කියන්නේ නිකිල කියලා. මේ ඔක්කොටම කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා ඍණ පූර්ණ සංඛ්‍යා බිඳුව ඇතුළත් සංඛ්‍යා පද්ධතියට. ඒතර මේකේ බිඳුව ලියන්න අමතක වෙලා ආපහු දැන් ලියන්න වෙනවා බිඳුවත් එක්ක ඍණ 2 කමා ඍණ 1 බිඳුව ධන 1 ධන 2 මේ පැත්තට 33ක් දාන්න. එතකොට මේකෙන් කියවෙන්නේ මේ පැත්තට ඕන තරම් ලියන්න පුළුවන්. කෙලවලක් නැතුව සංඛ්‍යා ලියාන යන්න පුළුවන්. මේ පැත්තට ඒ විදිහට ලියාන යන්න පුළුවන්. මේ ඔක්කොටම කියන්නේ මොනවද කියලාද? නිකිල කියලා. ඒත් එක්කම හතේ පන්ති ඉගෙන ගත්තා. මේ සංඛ්‍යා රේඛාව ගත්තාම මේ රේඛාව මත ඕනෙම තැනකට දකුණු පැත්තෙන් තියෙන අගයන් ඒ අගයට වඩා වැඩි. එහෙනම් බිඳුවට වඩා එකක් වැඩි 1. බිඳුවට වඩා දෙකක් වැඩි 2. අප මෙතන ගත්තොත් එහෙම ඍණ 3 මේ අගය. මෙතන අගය ඍණ 3. එතකොට ඍණ 2 කියන්නේ ඍණ 3 දකුණු පැත්තෙන් තියෙන අගය. එහෙනම් ඍණ 3ට වඩා ඍණ 2 කීයක් වැඩිද? එකක් වැඩි. මේකේ වල ඉඳලා මේකේ වලට මේකේ අඩුවේ ලියන්නේ. බලන්න 3ට එකක් අඩුයි 2 2කට එකක් අඩුයි 1 1ට එකක් අඩුයි බිඳුව බිඳුවට එකක් අඩුයි ඍණ 1 ඍණ 1ට එකක් අඩුයි ඍණ 2 එහෙම යන්නේ. එතකොට ඔයාලට මතක ඇති නිකිල සංසන්දනය කරා. මේ නිකිල සංසන්දනය කරා මෙන්න මේ සංකේත දාලා. කුඩාතරයි හෝ විශාලතරයි. ඒතර මතක ඇති මේකේ කට ඇරලා තියෙන පැත්තේ තියෙන්න ඕනේ මොන එකද? ලොකු එක. අනිත් පැත්තට එන්න ඕනේ කුඩා එක. එහෙනම් අපි ඒකත් මතක් වෙන්න මේකට දැම්මොත් එහෙම මේ විදිහට තරුවක් දාලා කුඩාතරයි හෝ විශාලතරයි සංකේතය යොදා විස්තර පුරවන්න කියලා දුන්නොත් පොඩි පන්ති වල කරපු එකක්. පළවෙනි එක විදිහට ඍණ 3 මෙන්න හිස්තැන මෙතෙන්ට දෙන්නම් ඍණ 1. ඔයාලා තීරණය කරන්න ඍණ 3ද විශාල ඍණ 1ද විශාල. මේකෙන් තෝරගත්තා. මේ ඍණ 3ට දකුණු පැත්තෙන් ඍණ 1 තියෙනවා. ඍණ 3ට වඩා කීයකින් විශාලයිද ඍණ 1? 2කින් විශාලයි. ඍණ 3ට එකක් වැඩි ඍණ 2 ඊට එකක් වැඩි ඍණ 1. ඍණ 3ට 2කින් විශාලයි. එහෙනම් ගැලපෙන සංකේතය මොකක්ද? මෙන්න මේ විදිහට ඍණ 1 තමයි විශාල. එහෙනම් අසමානතා ලකුණේ කට ඇරලා තියෙනවා ඍණ 1 පැත්ත. මතක ඇති මේවා පොඩි පන්ති වල කරා. තව එකක් අපි ලිව්වොත් එහෙම දෙවෙනි එක විදිහට මෙතෙන්ට දාන්නම් බිඳුව ස්ථාන මේ මෙතෙන්ට දාන්න ඍණ 7. බිඳුවද විශාල ඍණ 7ද විශාල? මොකක්ද විශාල? බිඳුව විශාලයි. එහෙනම් බිඳුව පැත්තට තමයි සමානතා ලකුණේ කට එන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් තව එකක් තුන්වෙනි එක විදිහට ඍණ 2 මේ පැත්තට දෙන්නම් ධන 1. ධන ලකුණ නොලියලා ලියන්න පුළුවන්. ධන 1 කියලා ලියන්න. දැන් ඍණ 2 මේ තියෙන්නේ ධන 1 මේ තියෙන්නේ. එහෙනම් ඍණ 2ට දකුණු පැත්තෙන් ධන 1 තියෙන්නේ. ඍණ 2ට 1යි 2යි 3ක් දකුණු පැත්තේ. එහෙනම් ඍණ 2ට වඩා 3ක් විශාල සංඛ්‍යාව තමයි ධන 1. එහෙනම් මෙතන විශාල එක මොකද්ද? ධන 1 මේ විදිහට. තවත් එකක් අපි මතක් කරමු මේවා මේ ගන්නනවා නෙවෙයි පරණේව මතක් කරන එක මේ අපි ගමු ඍණ 500ද විශාල ඍණ 1000ද විශාල. කොහොමද විශාල කියන්න බලන්න. ඍණ 500 විශාලයි. ඍණ 500ට වඩා තවත් 500ක් වම් අත පැත්තේ ඍණ 1000 තියෙනවා. එහෙනම් 500කින් විශාලයි ඍණ 500
ඍණ 1000ට වඩා. එහෙනම් මේක තමයි විශාල එක. හොඳයි. මේ අපි සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා නිරූපණය කියන පළවෙනි එක 7 වසර ඒවා මතක් වෙන්න ලියාගත් එකට යටින් මේ ටිකත් අපි තරු දාලා ලියාගමු මතක් වෙන්න. මොනවද? දර නිකිල ටික, රෙද නිකිල ටික, නිකිල ටික, නිකිල සංසන්දනය. මේ ටික ඔක්කොම මතක් කරගමු. බලමු ඊළඟට. හොඳයි ලියා ඉවර ඇති. බලමු අපි සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා නිරූපණේ ඔයාලගේ කොටස. භාග සංඛ්‍යා නිරූපණය. බලන්න කීපයක් එක දිගට කියලා දෙන්නම් ලේසි මේ විදිහට. අපි තුමු ඉස්සරෝම 2යි 2න් 1 නිරූපණය කරන්න ඕනේ කියලා ධන 2යි 2න් 1. ධන කියලා නොලිව්වත් කමක් නැහැ. ධන කියලා ලියනවා නම් වරහන් කරන්න. එතකොට 2යි 2න් 1ක් නේ ගන්න තියෙන්නේ. අපිට ලේසි පරණ සංඛ්‍යා රේඛාවම කලින් විදිහට බැඳ ගන්න. බෙදා ගන්නකොට කොටු දෙකකින් එකක් දෙන්න බෙදා ගන්න. එතකොට 2න් 1 ගන්න ලේසි. මේ විදිහට. මෙතෙන්ට මේ පැත්තට ඕනේ නැහැනේ. ධන 2යි 2න් 1 නිසා ඍණ පැත්තට එකක් ගන්නවා. බිඳුව 1 2 3 4. දැන් මොකද කොටු දෙකකින් එකක් ගත්තාම මෙතන පැහැදිලිව මේ 2යි 3යි අතර මැද හොයා ගන්න පුළුවන් ලේසියි. කොටුවක් තියෙනවනේ. ඒ නිසා මෙන්න මේ ලක්ෂය රවුන්ඩ් කරලා පාට කරන්නයි ඕනේ. ඒතර 2යි 2න් 1. අපි හිතමු අපිට ගන්න ඕනේ ඍණ 3යි 4න් 1 කියලා. ඍණ 2යි 4න් කියලා ගමු. ඍණ 2යි 4න් 1. දැන් මොකද 4න් 1 පහසුවෙන් ගන්න නම් මෙන්න මේ ඛණ්ඩාංක දෙකක් අතර නැත්නම් මේ අගයන් දෙකක් අතර පරතරයේ කොටු 4ක් තිබ්බනම් ලේසියෙන් 4න් හොයාගන්න පුළුවන්. ඒ නිසා දැන් සංඛ්‍යා රේඛාව අඳිද්දි අරට වඩා වෙනස් අපි මේ වගේ පාරයි පොතේ කුඩා කොටුවකින් දැක්කන ඊට ප්‍රමාණය කියලා හිතන්නම් මේ බිඳුව මෙතන ඍණ 1 මෙතන ඍණ 2 තාම මේ පැත්තට එක කොටුවක් ගන්න පුළුවන් වුණොත් හරි මේ විදිහට එතකොට මේ මෙතන ඍණ 3 දැන් නිරූපණය කරන්න ඍණ 2යි 4න් බලන්න මෙතනලා මෙතන ඍණ 1යි ඍණ 2යි තව 4න් පංගුවක් එහෙනම් කොටු 4කින් එකක් ගන්න නිසා වඩා ලේසියෙන් අපිට පුළුවන් 4න් පංගුව නිරූපණය කරන්න මේ විදිහට. හොඳයි මේ විදිහට ඍණ 1යි 5න් 1 කියලා තිබ්බනම් කොටු 5කින් එකක් අරගෙන තමයි සංඛ්‍යා රේඛාව අඳින්න ලේසි. තව එකක් බලමු අපි මෙහෙම තුන්වෙනි එක ඍණ 1.5 1.5 කියන්නේ එකමාර කියලා අරගෙන කොටු දෙකකින් අරගෙන හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඳින්න වෙනවා දශම එකක් කියන්නේ අපි දන්නවා 10න් පංගු එකක් තමයි බිඳුව ඇසම එකක් උනේ. දශම පාඩමේ ඉගෙන ගත්තා. 10න් පංගු පහක් තමයි බිඳුව ඇසම පහක් උනේ. අපි මෙතෙන්ද ගත්තොත් ඍණ 1.7 කියලා. එතකොට එහෙනම් 10න් පංගු කීයක් මෙතන යන්නේ? 7ක් එන්නේ. ඒ හිතමුද යඳ ගන්න සංඛ්‍යා රේඛාව උඩාපු 10කින් එකක් වෙන්න යඳ ගන්න වෙනවා. එහෙනම් මේ වගේ 1.7ම අපි ලකුණු කරමු. මේ පොතේ කොටුවක ඉඩ ප්‍රමාණය මේ විදිහට. ඍණ 1.7 ඕනේ. එහෙනම් මෙතෙන්ට බිඳුව දාන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙතෙන්ට තමයි එහෙනම් ගුණ එක දාන්නේ. ඍණ 1. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙතෙන්ට තමයි ඍණ 2. සංඛ්‍යා රේඛාවේ ඕනේ කොටස විතරයි අඳගන්න. එහෙනම් කොහොමද අපි දැන් නිරූපණය කරන්න වෙන්නේ? ඍණ 1.7 කියන්නේ ඍණ 1යි තව 10න් පංගු 7ක්. මේ එකක් දෙකක් අතර සමාන කොටස් 10ක් නේ තියෙන්නේ. එක් කොටු 10ක් ගත්ත නිසා
දැන් කොටු හතක් ගන්න 1 2 3 4 5 6 7ක් මෙන්න මෙතන. එහෙනම් මේ ක්‍රමයට අපිට පුළුවන් සංඛ්‍යා රේඛාව මත භාග සංඛ්‍යා ඒ වගේම දශම සංඛ්‍යා නිරූපණය කරන්න. මේක අමාරු එකක් නෙවෙයි. අර සංඛ්‍යා රේඛාව දිගට අඳ ගන්න වෙනවා. කොටු ගාන කොටු බේරිගෙන එකකින් 10න් පංගු ගන්න අමාරු නම් ආයි කොටුව දෙකට බෙදලත් අපිට ඕන නම් ගන්න පුළුවන්. නමුත් ඔයාලා පොතේ තියෙන ඒවා ලකුණු කරන්න මේ විදිහට පුළුවන්. හොඳයි එහෙමනම් සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා නිරූපණය යටතේ අපි එකක් කරා 7 ඒවා මතක් වෙන්න. එහෙනම් මේක දෙවෙනි එක වෙන්න ඕනේ. මේක තුන්වෙනි එක, මේක හතරවෙනි එක. මේ 2 3 4ක් ලියාගන්න. එකයි කරේ ඉස්සරට. හොඳයි. එතකොට
ගොඩක් අය ඉවර කරලා තියෙන්නේ. තව එකක් කියලා දෙන්නම්. අපි හිතමු අපිට ඕනේ පස්වෙනි එක විදියට ධන 2.3 කියලා හිතමු. එතකොට මේ විදිහට බෙදන්න ගියොත් එහෙම 2.3 මෙතන බිඳුව මෙතන 1 මෙතන 2 දැම්මා මම බෝඩ් එකක් මදි වෙනවා. ඒ වගේ වෙලාවට ඕනේ ටික විතර අඳින්න. එකක් දෙකක් අතර ටික විතරක් අඳින්න. ඒ ඇති. දෙකක් තුනක් අතරනේ ඕනේ වෙන්නේ. දැන් සංඛ්‍යාවේ කාවගේ විදිහට මෙතන 2 කියලා ගත්තොත් කුඩා කොටු 10කින් අපි එකක් ගන්නට යන්නේ. ඊළඟ පොතේ කුඩා කොටු මේ තියෙන්නේ පොතේ කොටුවෙන් කොටුව මේ දැක්වෙන ඉන්න 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් මෙතෙන්ට අපි ගන්නවා ධන 2 කියලා. මෙතෙන්ට ගන්නවා ධන 3 කියලා. ඕනේ ටික විතරමයි අදලා තියෙන්නේ. එහෙම නිරූපණය කරත් ගැටලුවක් නැහැ. දැන් දෙක්කුත් 10න් පහු 3ක් නේ දශම 3 කියන්නේ. එහෙනම් 2.3 මෙතන. හොඳයි. ඒකත් ඇඳ ගන්න. එතකොට අවශ්‍ය කොටස විතරක් ඇඳලා නිරූපණය කරන්න පුළුවන් අපිට. ඔයාලා පොතේ තියෙන සමහර ඒවා අඳින්න ඉඩ මදි වෙනවා. මේ ක්‍රමයෙන් තමයි ඒවා අඳින්න වෙන්නේ. හරි ඉවරයිද? ඉවර ඇති. හොඳයි බලමු එවනම්. අදත් මේ අද ගණන් හදන පාඩමක් නෙමෙයි කියලා එදා පාඩම වගේ. ඊළඟට තියෙන පාඩමත් ඒව ත්‍රිකෝණ නිර්මාණයත් ඒ වගේ. ඔයාලා ඕනනම් ත්‍රිකෝණ නිර්මාණේ පාඩම මේ පන්තියේදීම කරන්නත් පුළුවන්. ඒකට එහෙම කරත් කමක් නැහැ මොකද එච්චර වෙලා යන පාඩමක් නෙමෙයි. තුන්වෙනි වාරේ පාඩම් වල අගභාගයේ ඉන්නේ අපි. හරි එහෙනම් දැන් බලමු මෙන්න මේ විදිහට. දැන් ඔයාලා දන්නවා මේකට කියන්නේ අසමානතා ලකුණ කියලා. ඔයාලා දන්නවා හැම වෙලේම මේ පැත්තේ ලොකු එකනයි ඉන්නේ. අට පැත්තේ ලොකු එකන. අනිත් පැත්තේ චූටි එකන. මතකයිනේ. මේකේ නම් මේ පැත්තේ ලොකු එකන. මේ පැත්තේ චූටි එකන. එහෙමනේ. එතකොට දැන් මෙන්න මේ විදිහට අපි ලිව්වොත් අසමානතාවය x විශාලයි 2 කියලා ලිව්වොත් x ට ගන්න අගයන් 2ට වඩා වැඩි අගයක්. ඇයි x තියෙන්නේ මොන පැත්තේද? අසමානතාව ලකුණේ වැඩි පැත්තේ. මෙහෙම ලිව්වොත් උනේ මේකේ තේරුම මේ විදිහට x ට ගන්න අගයන් 2ට වඩා මොන අගයක්ද? අඩු අගයක්. හොඳයි කියන්න බලන්න x ට ගන්න අගයන් 2ට වඩා වැඩි නම් ඒකට ගැලපෙන අගයක් මොනවද? 3 4 5 ඒ වගේ ඒවා. මේකට x ට ගන්න අගයන් 2ට වඩා අඩු නම් ගැලපෙන අගයක් මොනවද? 1 බිංදුව ඍණ 1 ඒ වගේ අගයක්. හොඳයි මෙන්න මේ වගේ අසමානතාවයකට ගැලපෙන අගයන් වලට අපි කියනවා මේ අසමානතාවයේ විසඳුම් කුලකය. විසඳුම් කියන. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ අසමානතාවයක නිකිලමය විසඳුම් කුලකයේ සංඛ්‍යා රේඛාවක දක්වන්න දැනගන්නත් ඕනේ. අසමානතාවයේ සියලු විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවකට නිරූපණය කරන්න දැනගන්නත් ඕනේ. එහෙනම් අපි පළවෙනි එක ලියා ගන්න මාතෘකාව අසමානතාවයක නිකිලමය විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කිරීම. හොඳයි දෙකක් තුනක් කියලා දීලා ඔයාලා තනියෙන් කරන්නත් දෙකක් තුනක් දීලා උත්තර හරිද කියලා බලමු ඒ යන්නේ. පළවෙනි එකේ නම් මෙන්න මෙහෙම මම කියලා දෙන්නම් දෙක තුනක් x විශාලයි 2. මෙන්න මේකට ගැලපෙන නිකිල ටික සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න යන්නේ. හරිම ලේසි වැඩක්. මේ හරියෙන් බිඳුව දාන්නම්
ඍණ 1 1 2 3 4 5 6 දැන් මොකද මේකට ගැලපෙන නිකිල මේ විසඳුම් කුලකය නිරූපණය කරන්නේ මෙහෙම x ගණනාගයන් හැම වෙලේම මේ පැත්තට කියවන්නේ x ගණනාගයන් විශාලතරයි 2 එහෙනම් x ගණනාගයන් දෙකට වඩා වැඩි මේ සංඛ්‍යා රේඛාවේ දෙකට වඩා වැඩි නිකිල තියෙන්නේ 3 මේ ලක්ෂය රවුම් කරනවා පාට කරනවා 4 රවුම් කරනවා පාට කරනවා 5 6 අපි ඇඳගත්ත කොටසේ තියෙන ඔක්කොම හැබැයි පාට කරන්න ඊළඟට බලමු අපි මෙහෙම දෙවෙනි එක x ගණනාගයන් කුඩායි හෝ සමානයි ඍණ 1 කියලා. එතකොට සංඛ්‍යා රේඛාව ඇඳ ගන්නවා මේ විදිහට පරතර සමාන වෙන්න බෙදාගන්නේ සමාන පරතරෙන්න බෙදාගන්නේ මෙතනින් බිංදුව දාන්න මොකද ඍණ පැත්තටනේ අගයන් එන්න තියෙන්නේ ධන 1 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 දැන් කොහොමද වෙන්න ඕනේ x ගණනාගයන් මේ බලන්න මෙතන ඔන්න මෙහෙම තිබ්බනම් x ගණනාගයන් කුඩායි ඍණ 1 මේ විදිහට තව ඉරකුත් ඇදලා තිබ්බහම මේ විදිහට x ගණනාගයන් කුඩායි හෝ සමානයි කියලා කියන්නේ x කුඩායි හෝ සමානයි ඍණ 1 කියලා කියන්නේ එහෙනම් x ගණනාගයන් ඍණ 1කට කුඩා වෙන්නත් ඕනේ මොනවා වෙන්නත් ඕනේ සමාන වෙන්නත් ඕනේ එහෙනම් මේකට ඍණ 1ක් අයිති ඍණ 1ක් අයිති ඍණ 1ක් අයිති ඍණ 1කට වඩා කුඩා ගයක් තියෙන ඍණ 1කට වම් පැත්තේනේ එහෙනම් මොනවද එන්නේ ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 මේ විදිහට නිකිලමය විසඳුම් කුලක ඔය තියෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක ඒවා විතරයි ඔය ලියලා තියෙන්නේ තව එකක් අපි ගත්තොත් තුන්වෙනි එක x විශාලයි හෝ සමානයි ඍණ 1 කියලා හිතමු එතකොට සංඛ්‍යා රේඛාව ඇඳගත්තා පරතර සමාන වෙන්න බෙදන්න ඕනේ හොඳට බලන්න ඔයාලා බෙදපු සංඛ්‍යා රේඛාවල පරතර සමානද කියලා මෙතන බිංදුව ගන්නම් 1 2 3 ධන නොලිව්වට කමක් නැහැ හැබැයි ඍණ අනිවාර්යෙන් ලියන්න ඕනේ ඍණ 2 ඍණ 3 දැන් x ගණනාගයන් වැඩි හෝ සමාන වෙන්න ඍණ 1කට එහෙනම් ඍණ 1කට සමාන නම් ඍණ 1ත් අයිති ඍණ 1කට වඩා වැඩි අගයන් තියෙන්නේ දකුණු පැත්තේ එහෙනම් මොනවද වෙන්න ඕනේ බිංදුව 1 2 3 ඔන්න අසමානතාවයක නිකිලමය විසඳුම් කුලකයේ සංඛ්‍යා රේඛාව නිරූපණය කරන විදිය. හරිම පහසුයි. හොඳයි. ඔයාලා එහෙමනම් කීපයක් කරන්න දෙන්නම් මම දෙකක් විතර වැඩි ඕනේ නැහැ. පළවෙනි තුන ලියාගෙන හතරවෙනි එක කරන්න තන්නේ. පොඩි වෙලාවකින් අයින් වෙනවා ඉස්සරහින් ඒක පේනවා. හොඳයි. තුනක් තියෙනවා තනියෙන් කරන්න පුළුවන්.
उत्तर यार බලන්නේ නම් ගොඩක් දෙනෙක් ඉවරයි කියලා වෙලා තියෙනවා. හත්තා චුට්ටි වෙලාවක් දෙන්න. දැහැමි ප්‍රාර්ථනා තිවුරණී විම්සර අරෝසා තීක්ෂණ පෙමින්දි විලුම් සඳෙව් මියුර ඉවරයි කියලා වෙලා තියෙනවා. හොඳයි බලන්න ඔයාලා කරලා තියෙන එක හරිද කියලා. පළවෙනි එකට එන්න ඕනේ x ගණනාංකයන් විශාලයි හෝ සමානයි 2. එහෙනම් සමානත් වෙන නිසා 2 ලක්ෂයට රවුම් කරන්න පාඩ කරන්න ඕනේ විශාලකයක් මේපයි. බලන්න පැටලිලා යම් තියනවාද? ඔයාගේ අර ටිකයි පාට වෙන්න. හරියයි හරි දාගන්න. right ඊළඟට බලන්න x ගණනාංකයන් කුඩායි හෝ සමානයි බිංදුව. එහෙනම් සමානත් වෙනවනේ. බිංදුව ලක්ෂයට රවුම් කරලා පාඩ කරන්න ඕනේ. කුඩාගයන් එන්නේ වෙන පැත්තේ. වම් පැත්තට. හරි. ඊළඟ x ගණනාංකයන් ඍණ 3ට වඩා වැඩි වෙන්නයි ඕනේ. එහෙනම් ඍණ 2 ඍණ 1 බිංදුව 1. ඔය විදිහටයි පාට වෙන්න ඕනේ. ඊළඟ උදේ වාට තියෙන පාට කරන්න ඍණ 1 5ට වඩා විශාල. ඒ වගේම. එතකොට අපි මේ වගේවත් එකක් දෙකක් කරමු. ඔයාලටම කරන්න දෙන්නත් පුළුවන්. මේ දැනුමත් උදව් කරගෙන එනම් ඔයාලම කරන්න. 6ද 7ද 7නේ 3යි 3යි 6යි 7 වෙනි එක බලමු එහෙනම් x විශාලයි ඍණ 2යි 2න් 1. එතකොට මෙන්න මේකේ නිකිලමය විසඳුම් කුලකේ විතරයි පූර්ණ සංඛ්‍යා විතරයි ඕනේ. ඍණ 2මාට වඩා විශාල වෙනවා. තව එකක් අපි දාමු x කුඩායි 1.5 1.5ට වඩා අඩු වෙනවා. හොඳයි සංඛ්‍යා රේඛාවක් ඇදලා කරන්න බලන්න. මේ දෙවෙනි එකට කොටු දෙකකින් එකක් ගත්තොත් ඇති. මොකද 10 පංගු 5ක් කියන්නේ දෙකෙන් පංගුවනේ භාගය කියලා ගන්න පුළුවන්.
ඍණ දෙකමාරට වැඩි පූර්ණ සංඛ්‍යාව විතරයි රවුම් කරලා පාට කරන්නේ. හංසිමාලයිම දන්නේ නැද්ද දැන් මේ යා කාම කරන්නේ ඒක සම්බන්ධ වෙලා නේ යා අපරාධ දැන් මෙතන ඉවරලා අපි ඉවර කරන්නේ ඊළඟ තවරක් තුනක විතර නම් මේ වසර පටන් ගත්තා නම් කරන පොත්වල ගණන් හදන්නේ එකක් ඔක්කොම පොත් තුනක් තියෙනවා තුනක් 12ක් තියෙනවා 12යි ගණන් කරනවා පොත් වල ගොඩක් අමාරුයි දාලා සයිකොලොජි බහින් යන්න ඕනේ හොඳයි ඉවරයි නේද බලමු එහෙනම් පළවෙනි එකෙන් කියවෙන්නේ මොකද්ද x ගණනාගයන් විශාලතරයි කියවන පැත්තට කට ඇරලා තියෙනවනම් කියවන්නේ විශාලතරයි කුල පැත්ත දාවුනොත් කුඩාතරයි කියලා කියනවා x ගණනාගයන් විශාලතරයි ඍණ දෙකමාර මේ ඍණ දෙකමාර නම් මෙතන ඊට වඩා විශාලතරයන් තියෙන්නේ මේ පැත්තේ බලන්න මෙතන ඍණ දෙකමාර නම් එතනින් දකුණු අත පැත්තට යන්න බෑ නම් මොනවද කියන්නේ ඍණ දෙක එකක් ඍණ එක එකක් බිංදුව එකක් එක එක බලන්න ඍණ දෙකමාරට වැඩි අගයක් තිබා ඍණ දෙකත් ඇතුළත් වෙනවා 1/5ට අඩු අගයක් 1/5 මෙතන අඩු අගයක් ගැන එකක් අයිති බිංදුව ඍණ එක ඍණ දෙක මේ විදිහට පාට කරන්න හොඳයි එතකොට මේ අපි පාට කරේ නිකිලමය විසඳුම් විතරයි. එතකොට අපිට කිව්වොත් එහෙම මේ වගේ එකක් එක් විශාලයි එක කියන එකේ සියලු විසඳුම් කුලකය. ඒ කිව්වේ මේ අසමානතාවයේ x ගැලපෙන සියලු මාගයන් කුලකය. එතකොට x ගැලපෙන සියලු මාගයන්. එතකොට අපි ගත්තොත් එහෙම සංඛ්‍යා රේඛාවක් මේ විදිහට මෙතෙන්ට ගමු බිංදුව 1 2 3 4 5. එතකොට පුතේ x ගණනාගයන් වැඩි වෙන්න ඕන එකට. එහෙනම් මේ තමයි එක. 1 ලක්ෂය මේකට අයිති වෙන්නේ නැහැ. x ගණනාගය එකට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි එකට වඩා වැඩි හැම අගයක්ම අයිති වෙන්න ඕන. එතකොට මේ එකටයි එක අයිති වෙන්නේ නැහැ. හැබැයි එකට වැඩි හැමගේක්ම 1.1 1.2 1.3 1.2 1.4 මේ හරිය තියෙන හැම ලක්ෂයක්ම ඔකටයි. ඒ නිසා අපි පූර්ණ සංඛ්‍යාත්මක නිකිලමය විසඳුම් කුලකේ කිව්වොත් මේ අගය මෙතන පාට කරන්නේ. දැන් පාට කරනවා මේ ඉර ඔක්කොම. එතකොට ඒකෙන් කියවෙන්නේ එකට වඩා වැඩි අගයක්. ඊසත් තානවා මේ පාටේ. එතකොට මෙතනින් කියවෙන්නේ x ගණනාගයන් එකට වැඩි සියලුම අගයන් මේකේ තියෙනවා. එතකොට අපි මේකට කියන්නේ නිකිලමය විසඳුම් කුලකය නෙමෙයි සියලු විසඳුම් කුලකය කියලා. හොඳයි ලියා ගන්න මාතෘකාව අසමානතාවයක
අසමානතාවයක සියලු විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම හොඳයි බලන්න එහෙනම් මේකෙදි කීපයක් එක දිගට කියලා දීලා ආයෙත් කීපයක් වාට කරන්න දෙනවා සංඛ්‍යා රේඛාව හැම වෙලාවෙම පරතල සමාන වෙන්න ගන්න ඕනේ නැත්නම් වැරදි තියෙන රූලක් උඩ අඳින්න සංඛ්‍යා රේඛාව බිඳුව 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 දැන් මේක අපි නිරූපණය කරන්නේ කොහොමද x ගණනාගයන් ඍණයකට වඩා විශාලයි. සියලු වගයන් දැන් දාන්න යන්නේ. එහෙනම් ඍණයක රවුම් කරනවා. එයා අයිති නැති නිසා ඒක පාට කරන්නේ නැහැ. වැඩි පැත්ත පාට කරනවා. ඔය විදිහට. හොඳයි තව එකක් බලමු අපි. මේ වගේ x කුඩායි හෝ සමානයි 2. දැන් කොහොමද නිරූපණය කරන්න කියලා බලමු. සංඛ්‍යා රේඛාව අඳිනවා ඉස්සරලා වගේම උඩාන් ලීසි මේ කොටස දැන් මෙතන x ගණනාගයන් ධන දෙකට වඩා මොකද වෙන්න ඕනේ කුඩා වෙන්නත් ඕනේ මොනවා වෙන්නත් ඕනේ සමාන වෙන්නත් ඕනේ එහෙනම් ධන දෙක ලක්ෂය රවුම් කරනවා කුඩා නම් මේ විදිහට මේ පැත්තේ කුඩා පැත්තේ පාට කරන්න සමානත් වෙන නිසා මේක පාටක් කරනවා මේ පැත්තයි කුඩා ගෑනියන්නේ මේ පැත්තට ඊතලෙට දාන්න හරි ලේසි ඊළඟට අපි ගත්තොත් එහෙම x විශාලයි හෝ සමානයි ඍණ 1.3 කියලා ගන්න අමාරුයි. එතකොට උදේ 10න් පංගු 3ක් ගන්න ඕන නිසා කොටු 10කින් එකක් එන්න තමයි ගන්න වෙන්නේ සංඛ්‍යා රේඛාව ටිකක් දිගට අඳ ගන්න වෙනවා. මම ටිකක් පරිමාණය කුඩා කරලා ගන්නම්. අපි ගමු ඍණ 1.3නේ. අපි ගමු මෙතෙන්ට ඍණ 1. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි කින් නැත්තම් මෙතන දාමුකෝ අපි බිඳුව මෙතෙන්ට ඍණ 1. තව 10ක් ඉන්න මම මේක බෙදලා තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 9යි 10යි මෙතෙන්ට 10ක් අර ඍණ 2. බලමු ආපහු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරි. දැන් ඔන්න අවශ්‍ය සංඛ්‍යා රේඛාව x ගණනාගයන් විශාල හෝ සමාන වෙන්න ඕන ඍණ 1.3ට. දැන් උදේ ඍණ 1.3 හොයාගමු. බිඳුව දෙන්නකොට 1යි දශම 3ක් 1යි 2යි 3ක් වෙන්න මෙතන. සමානත් වෙන්න ඕන නිසා ඒ ලක්ෂය රවුම් කරලා පාට කරන්න ඕනේ. විශාල වෙන්නේ මේ පැත්ත. එහෙනම් මේ කියන වලටම පාට කරලා ඊහිසත් ඒ පාටින්ම පාට කරනවා. එහෙනම් දශමාව කියලාත් වෙනසක් නෑ මේ වගේවත් අභ්‍යාසයේ තියෙනවා. තව අභ්‍යාසයේ තියෙනවා මෙහෙම x කුඩායි ඍණ 2 සහ x විශාලයි හෝ සමානයි 1 මේ වගේ අසමානතා දෙකක්ම එකම සංඛ්‍යා රේඛාවේ පාට කරන්නත් තියෙනවා. මේ වගේ. ඒක මේ වගේ අමාරු නෑ. පොඩි සංඛ්‍යා රේඛාවක් ඇති.
මෙතන බිඳුව 1 2 3 4 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 දැන් පළවෙනි එකෙන් කියවෙන්නේ x ගණනාකයන් කුඩායි ඍණ 2ට. එහෙනම් ඍණ 2 ලක්ෂය රවුම් කරාට පාට කරන්න එහෙම නෑ. කුඩා පැත්ත මේ පැත්ත. ඊළඟ එකේ කියන්නේ x ගණනාකයන් ධනයකට සමානත් වෙනවා වැඩිත් වෙනවා. එහෙනම් මේක විසාල. එකේම මේ වගේ දෙකක් පාට කරන්නත් අභ්‍යාසය තියෙනවා. තව එකක් කියලා දෙන්න තියෙනවා පොඩ්ඩක් ඉඳපන්. මෙතනින් කියලා දෙන්නන්නේ මෙතනින්. හතරවෙනි එක මෙහෙම දෙනවා. ඍණ 2 උඩයි x උඩයි ධන 2. එතකොට අසමානතාවය මේ අසමානතා දෙකට වෙන් කරලා නැහැ. දෙකම එක ගොඩේ වගේ තියෙනවා. බලන්න එතකොට කෑලි දෙක ගැන අපි හිතන්නේ මේ කෑල්ල ගැන විතරක් හිතුවොත් x ගණනාකයන් දෙකට අඩුයි. මේ කෑල්ල ගැන හිතුවොත් x ඉන්නේ කට පැත්තේනේ. x ගණනාකයන් වැඩි මොන දෙකටද? ඍණ 2කට. ධන 2කට අඩු ඍණ 2කට වැඩි. එහෙනම් මෙතනින් මම චූටි වෙලා අඳින්න සංඛ්‍යා රේඛාව මෙතෙන්ට බිඳුව දාන්නම් 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 දැන් මේ එක කෑල්ල එකක් අපි ගැන හිතමු මේ කෑල්ල ගැන හිතමු ලේසි මේකනේ අනිත් එක වහ ගන්න x ගණනාකයන් දෙකට වඩා අඩු එහෙනම් දෙක රවුම් කරන්න ඕනේ අඩු නම් මේ පැත්ත කියලා පැත්ත අඳුර ගන්න විතරයි ඊළඟ මෙතන තියෙන්නේ x ගණනාකයන් ඍණ දෙකට මම දෙක තවත් වෙනස් කරන්නම් මෙතන ඔය විදිහට දාන්න කුඩයි හෝ සමානයි කියන්නේ. x ගණනාකයන් ඍණ දෙකට වඩා සමානත් වෙන්න ඕන වැඩිත් වෙන්න ඕන. එහෙනම් ඍණ 2 ලක්ෂය රවුම් කරන්නත් ඕන පාට කරන්නත් ඕන වැඩි මේ පැත්ත කියලා අඳුරගන්න. එහෙනම් මේ අගයත් අතර කොටස තමයි මේ දෙකටම ගැලපෙන x ගේ අගය. ඔය ටිකයි පාට කරන්නේ. ඔය තමයි අන්තිම අවස්ථාව. හොඳයි. මාතෘකාව ලියාගත්ත අපි අසමානතාවයක සියලු විසඳුම් කුලකයේ සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කියලා. එහෙනම් මේක සම්පූර්ණ කරගන්න. හොඳයි එහෙනම් මේ ටික කරන්න බලන්න තනියම සියලු විසඳුම් කුලක අපි කිව්වේ කීයද දුන්නේ 1 2 3 4 5යි 5යි 6 වෙනි එක x කුඩායි හෝ සමානයි 2 7 වෙනි එක x විශාලයි හෝ සමානයි ඍණ 2
අටවෙනි එක x කුඩාතරයි ඍණ 1 සහ x විශාලතරයි හෝ සමානයි ධන 2 ඍණ 1 ඍණ 3 කුඩායි x කුඩායි හෝ සමානයි ධන 2 මේකට සමාන දාන්න බලමු එහෙනම් සාකච්ඡා කරලා මේ විදිහට පළවෙනි එක තියෙන්නේ x කුඩායි හෝ සමානයි ධන 2. එහෙනම් ධන 2 ලක්ෂය රවුන්ඩ් කරලා තියෙන්න ඕනේ පාට කරලා තියෙන්න ඕනේ. කුඩා පැත්ත රේඛාව පාට කරලා ඊසත් දැම්මා. ඊළඟට බලන්න x ගන්නා ගියාම විශාලයි හෝ සමානයි ඍණ 2. ඍණ 2 ලක්ෂය රවුන්ඩ් කරලා පාට කරලා විශාල පැත්ත මේ පැත්ත ඊසත් දැම්මා. හොඳයි ඊළඟට බලන්න x ගන්නා ගියාම කුඩාතරයි ඍණ 1. එහෙනම් ඍණ 1 රවුන්ඩ් කරනවා කුඩාතර නම් මේ පැත්ත. ඊළඟට විශාලතරයි හෝ සමානතරයි ධන 2. ධන 2 රවුන්ඩ් කරලා පාට කරන්නත් ඕනේ විශාල පැත්ත මේ පැත්ත. බලන්න මෙතන පාට වෙලා නැහැ මෙතන පාට වෙලා තියෙනවා. ඊළඟ බලන්න මෙහෙම මෙතනින් පටන් ගමු අපි x ගන්නා ගියාම දෙකට කුඩායි හෝ සමානයි. දැන් 2 ලක්ෂය රවුන්ඩ් කරන්න පාට කරන්න කුඩා නම් මේ පැත්ත කියලා අඳුරගන්න. මෙතන මේ කොටස ගත්තොත් එහෙම x ගන්නා ගියාම විශාලයි හෝ සමානයි x පැත්තේ ඉඳලා කියවාගෙන යනවා කටනේ හම්බෙන්නේ විශාලයි හෝ සමානට ඍණ 3. එහෙනම් ඍණ 3 ලක්ෂය රවුන්ඩ් කරනවා පාටත් කරනවා විශාල වෙන්නේ මේ පැත්ත. එහෙනම් මේ අසමානතාවයට ඒ කියන්නේ ඍණ 3 හෝ ඊට වැඩි ධන 2 හෝ ඊට අඩු කියන අදහස මෙතන තියෙනවා. එතකොට ඒ අගයන් සියල්ලම මේකට ගැලපෙනවා. දැන් මේ කොටස පාට කරන්න. හොඳයි. එතකොට දැන් ඔයාලට පුළුවන් සංඛ්‍යා රේඛාවක් මත කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ටික ආයෙත් මේවා අසමානතා විසඳලා සංඛ්‍යා රේඛාව නිරූපණය කරන්න තියෙනවා 9 පන්තියේදී. එතකම් මේ ටික විතරයි දැනගන්න ඕන ඔක්කොම ටික ඔක්කොම අභ්‍යාස කරන්න පුළුවන් අභ්‍යාසයේ තියෙනවට වැඩිය නිදසුන් පන්තියේ කරා. ඒ නිසා කරගන්න ලේසියි. හොඳයි. එතකොට සංඛ්‍යා රේඛාව ඉවරයි. ඊළඟට කාර්ටීය තලය. කාර්ටීය තලය. කාර්ටීය තලය.
කාර්සියන් ප්ලේන් right බලා ගන්න කාර්සිය තලයක් මගේ එක්කම අදිමු මෙහෙම මේ වගේ අදින්න රේඛාවක් සිරස් රේඛාවක් පොතේ මැදින් කොටු 12ක් විතර අදින්න මේ අතරත් අදින්න කොටු 12ක් විතර කොටු 12ක් විතර එන්න සිරස් රේඛාවයි අදින්න එතකොට මේ මෙතන ඉඳලා මෙතෙන්ට මේ පැත්තට කොටු 6යි මේ උඩට කොටු 6යි යටට කොටු 6යි මේ පැත්තට කොටු 6යි මේ පැත්තට කොටු 6යි ඒ විදිහට එන්න ඉරි දෙක අදින්න පැන්සලෙන් අදින්නේ ඔක්කොම මේ වගේ එතකොට තියෙයි ඉරක් උඩ අඳින්න හරියටම ගැනලවට එක්ක විතර කියලා කිව්වේ කොටු 7ක් විතර තිබ්බත් කමන්නේ හරියටම ගානටම 6 6 නැද්ද එහෙනම් මේව කරන්න මේක චුට්ටක් තව දික් කරන්න කොටුවක් විතර ඊතලේ දාගන්න ඉඩ එපා මේකත් කොටුවක් විතර දික් කරගන්න මේ දෙකට විතරයි ඊතල දාන්න කොටුව දික් කරගෙන ඊතල දාන්න right දැන් මෙහෙම මෙන්න මෙතන ඉඳලා හැම පැත්තටම කොටු දෙකෙන් දෙකට කුඩා ඉරි අදින්න කොටු දෙකෙන් දෙකට කුඩා ඉරි අදින්න සංඛ්‍යා රේඛා දෙකක් තමයි මේ තියෙන එක රේඛාවක් මේක ඒකට ලම්බ සංඛ්‍යා රේඛාවක් අනිත් එක ඒතර ඔයාලද ගත්ත එක මේ වගේ මෙතන x කියලා දාන්න මෙතන y කියලා දාන්න. right දැන් අගයන් දානවා මෙතන බිඳුව මේ පැත්තට ධන 1 ධන 2 ධන 3 මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 හරි උඩට ධන 1 ධන 2 ධන 3 යටට ඍණ 1 උදේ වෙන මෙතන තමයි ගොඩාක් අය වරද්දලා හම්බෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට කොටු දෙකෙන්ම ඍණ 1 තියෙන්න ඕන හරි ඒ තමයි කලින්ම දෙකෙන් දෙකට බෙදුවේ පැටලෙන හින්දා ඍණ 2 මෙන්න මේකට තමයි කාර්යසීය තලය කියලා කියන්නේ දැන් උදේ මේකෙන් කරන්න පුළුවන් මේ තලය මත තියෙන ඕනෙම ලක්ෂයක පීඨීම අපි කියනවා අනන්‍ය ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. අනන්‍ය කියන එකේ තේරුම හරියටම කියන්න පුළුවන් කියන. අපි හිතමු මෙන්න මේ ස්ථානයේ කියන්නේ. මේ ස්ථානයේ තියෙන්නේ මෙන්න මේ සිරස් අක්ෂය අපි ඒකට කියනවා y අක්ෂය කියලා අපි ලියා ගන්න දෙනවා. y අක්ෂයේ ඉඳලා නම් දෙකක් දුරයි. y අක්ෂයේ ඉඳලා මේ ඉරේ ඉඳලා දෙපැත්තට දුර බලා ගන්න තමයි මේ x අක්ෂය තියෙන්නේ. එහෙනම් x එක කීයට කියලා බැලුවා නම් වැඩි එකක්. ඒ අගේ තමයි ඉස්සරෝම ලියන්නේ දෙකයි. එතකොට එහෙනම් ඉස්සරෝම ලියන්නේ මෙන්න මේකට කියන්නේ x ඛණ්ඩාංකය කියලා. x ඛණ්ඩාංකය. ඊළඟට කමාවක් දාලා මේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර බලා ගන්න පුළුවන් මේ අක්ෂයේ. මොකද මෙතෙන් ඉඳලා දුර ප්‍රමාණ තියෙනවානේ. එහෙනම් කීයක්ද කියලා බලාගත්තා. කීයක් දුරින් තියෙන්නේ 3ක් දුරින්. මේ ලක්ෂයේ තියෙන 3ක් දුරින් මේකට අපි කියන්නේ y ඛණ්ඩාංකය right එහෙනම් ඔන්න ලක්ෂයක පිහිටීම කියන්නේ මේ විදිහට වරහන අනිවාර්යෙන් ඕනේ අගයන් දෙක ඕනේ ක්‍රමාව ඕනේ ඉස්සරෝම ලියන්නේ x අගේ x ඛණ්ඩාංකය පස්සේ ලියන්නේ y ඛණ්ඩාංකය එතකොට ඇත්තටම නම් මේකේ ඉරි දෙකේ ඉඳලා දුර උදව් කරගන්න කියන්නේ පිහිටීම.
ඒ නිසා මැනීම් දෙකක් හින්දා පුතේ මේකටත් කියනවා ද්විමානාක්ෂ පද්ධතිය. කාඩ් සීතලෙන් කියන තව නමක්. ආයේ බිඳුව x බිඳුව y ගන්න නිසා OXY අක්ෂ පද්ධතිය කියලා කියනවා. ආයේ ඛණ්ඩාංක තලය කියලා කියනවා. කාටසීය තලය කියලා කියනවා. ආයේ බලන්න ඍජුකෝණාශ්‍රයත් සම්පූර්ණ වෙනවා හැම වෙලේම PT ගැන කතා කරනකොට. ඒතර මේකටත් කියනවා ඍජුකෝණාශ්‍රාකාර කාටසියානු ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය කියලා. දිග නම. ඉතින් අපිට කාටසීය තලය කියලා දැනගත්තාම ඇති. හරි. එතකොට බලන්න මෙන්න මෙතන ඉඳලා තමයි හැම පැත්තටම බෙදුවේ. හැම පැත්තටම දුර වයින් උතන ඉඳලා. ඒ නිසා පුතේ මේ ලක්ෂයට අපි අක්ෂ දෙකේම ඉඳලා දුර බිඳුවනේ. ඔය ලක්ෂයට අපි කියන්නේ බිඳුවේ බිඳුව ලක්ෂය. සියලු බිඳු උතනින් මේ පටන් ගත්තේ. ඒ නිසා ඔකට කියනවා මූල ලක්ෂය කියලා. මූල ලක්ෂය. right. එතකොට කාර්ටීසියන් ප්ලේන් කියනවා ඉංග්‍රීසියෙන් x coordinate y coordinate x axis y axis එහෙම තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. එතකොට අර වගේම ඉන්නේ දැනෙන්නේ. අක්ෂය කියන අපි හරි. එතකොට මේ විදිහට තමයි පටිපාටිගත ඉදලක් විදිහට තමයි අපි ලක්ෂයක පිළිවීම දක්වන්නේ. හොඳයි මේ කාර්යීය තලයේ අපිට පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ මේ වගේ අපි දෙන ලක්ෂ ලකුණු කරගන්න ලකුණු කරලා තියෙන ලක්ෂ වල ඛණ්ඩාංක කියන්නයි මේ අක්ෂ වලට සමාන්තර ප්‍රස්ථාරාන්ත ඉඳලා ඉගෙන ගන්න තියෙනවා. අදට කාර්යීය තලය අපි මතක් කරගමු. එතකොට ඇති හොඳයි කාර්යීය තලය අඳින්න බලන්න. නිවැරදි ඔය මම කිව්ව විදිහට දැන් ඉතුරු ටික සම්පූර්ණ කරන්න මේ අක්ෂය ලකුණු කරලා මේ දෙකක් මොනවද කියලා ලියාගත්තර කමක් නැහැ. මේකට x අක්ෂය කියලා කියන්නේ. x අක්ෂය. මේක y අක්ෂය. හරිද? එවනම් මේ ඔයාලා ගෙදරින් කරන්න ඕන අභ්‍යාස මේවා 25 පුනරීක්ෂණ අභ්‍යාසය 25යි 1 25යි 2 25යි 3 හරි 25 පුනරීක්ෂණය ඊළඟ 25යි 1 25යි 2 25යි 3 හොඳයි අපි සති දෙකකින් විතර පාඩම් ටික ඉවර කරන්න බලමු කොහොමද ඉවර කරන්නේ මෙන්න මේ පාඩම් ටික ත්‍රිකෝණ නිර්මාණයට ඊට පස්සේ තෙසලාකරණයට සම්භාවිතාවට අනිවාර්යෙන් සති දෙක ඇතුළත ප්‍රසන්ටේෂන් දාන්න. එතකොට ඒකේ ප්‍රසන්ටේෂන් එකක් ඇතුළින් උගන්වලා වීඩියෝ එක දාන්න මම චූටි ළමයිගේ වීඩියෝ දාලා තියෙනවා. අටේ වීඩියෝ තව දාලා නැහැ. ත්‍රිකෝණ නිර්මාණය ඉක්මනටම දාන්න මේ සතිය ඇතුළතම ඊළඟට තියෙන පාඩම මේක. ඒ විදිහට වීඩියෝ ටික දාන්න. ඒතකොට තා පාඩම් දෙකයි ඉතුරු. ඒ පාඩම් දෙක අපි ඉක්මනටම කතා කරලා ඉවර කරලා ටෙස්ට් එකක් තියමුනේ. වාර විභාගයට පේපර් දෙක තුනක් මම දාන්නම් ඔයාලගේ මේ WhatsApp group එකට. පුළුවන් අයට පේපර් අරන් යන්න දුන්නා නම් ඒක හොඳයි නේද? නැත්තම් මේ පේපර් එකත් ආයෙ ඩවුන්ලෝඩ් කරලා print out ගන්න අමාරුනේ. එහෙනම් පේපර් දෙන්නම් මම ගන්න පුළුවන් තැන්වල තියන්නම් පේපර්. එතකොට මේ පේපර් තුනක් විතර කරලා ඉවරලා 9 වසර වැඩ පටන් ගන්නවා. 9 වසර වැඩ පටන් ගන්නකොට මේ group එකට අලුතෙන් ඔයාලගේ යාළුවෝ ඕන කෙනෙක්ට පහසුකම් තියන අයට එකතු වෙන්න කියන්න. ඊට පස්සේ අදට ඇති ඔය අභ්‍යාස ටික කරන්න ඊළඟ සඳ අපි මේකේ චුට්ට ඉවර කරලා දත්ත නිරූපණය දත්තාර්ථකථනයේ පාඩම පටන් ගන්නවා. එහෙනම් අදට ඇති ආයෙත්